නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනි. අද දවසේ මේ ධර්ම දානමය පින්කම අඳුරෙන් එළියට සදහම් පිළිසඳරට දායකත්ව දරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ තමන්ගේ ආදරණීය පියාණන්ගේ 57 වෙනි ජන්මදිනය නිමිති කරගෙන තම පියාණන්ට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දියණිවරු දෙදෙනෙක් විසින් තමයි ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. අපේ ජීවිතේට බොහෝම වටින කාරණා රාශියක් අපි මේ උතුම් සදහම් පිළිසඳරේදී ඉගෙන ගත්තා. පින්වත් ස්වාමීන් වහන්සේලා කරුණාවෙන් අනුකම්පාවෙන් පවසන ධර්ම කාරණා. ඉතින් අද දවසේත් ඒ උතුම් ධර්ම කාරණාවන් පැහැදිලි කර දීම පිණිස සදහම් පිළිසඳරට පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි ගෞරවයෙන් පිළිගනිමු. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අද දවසේ අඳුරෙන් එළියට උතුම් සදහම් පිළිසඳරේදී අපි කල්පනා කළා කතා කරන්න ස්වාමීන් වහන්සේ මේ කය කෙරෙහි තියෙන ඇල්ම, කය කෙරෙහි තියෙන ආසාව කියන අඳුර ගැන. මේක ජීවිතයක තියෙන අඳුරක්. මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන මිනිස්සයාට නොඑක් මට්ටම් වලින් තමන්ගේ මේ ශරීරය ගැන ඇල්මක්, ප්‍රේමයක්, බැඳීමක් තියෙනවා. හැබැයි කොච්චර ඇල්මකින් හිටියත්, කොච්චර බැඳීමකින් හිටියත් මේ කයට අනතුරක් වෙන්න වුණොත් ඒක සිද්ධ වෙනවා. කයට සමහරවිට දරුණු විදිහේ රෝගාබාධයක් වැළඳුනොත් රෝගාබාධය වැළඳිලා තමන් කැමති වුණා හෝ අකමැති වුණා මේ කය උත්පල වෙලා වැහැරිලා කය දුර්වල වෙලා යනවා. ඊළඟ කාරණේ අපි කොච්චර ආසාවෙන් ඇල්මින් පරිහරණය කරමින් හිටියත් මේ මරණාසන්න මොහොත ආපුවම මේ කුණු කය මෙහි දමා අපිට යන්න සිද්ධ වෙනවා. නමුත් මේ යථාර්ථය ගැන ලෝකේ කතා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ලෝකේ බොහෝ දුරට හැම පැත්තකින්ම කතා බහ තියෙන්නේ මේ කය කෙරෙහි තියෙන ඇල්ම වැඩි වෙන පැත්තට මිසක් කය කියන එක අවබෝධ කරගන්න ඊළඟට මේ ශාරීරික ඇත්ත ස්වභාවය වටහා ගන්න උපකාරී වෙන උපදේශයක් ලැබෙන්නේ නැහැ. ඇත්තම මනුස්සයාගේ ජීවිතේ, සාමාන්‍ය මනුස්සයාගේ ජීවිතේ, ධර්මයේ පහස නොලැබූ මනුස්සයාගේ ජීවිතේ හරි සෝචනීයයි. අඳුරෙන් අඳුරටම යට ස්වභාවයක් තමයි ඒ ජීවිතය තුළ තියෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ දහම් අසනු කැමති සදහවත් පින්වතුන්ලාට මේ ශරීරයේ ස්වභාවය, මේ කයේ ස්වභාවය, මේ කය කෙරෙහි බලවත් ඇල්මක් තිබුණොත් ඒකේ තියෙන අනතුර මේ සියලු කාරණා පැහැදිලි කරමින් අපි අද දවසේ සදහම් පිළිසඳර සිදු කරමු. පින්වත් ස්වාමීන් වහන්සේ, කය ගැන තියෙන බැඳීම බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් තුල ප්‍රහාණය වෙලා නැත්නම් ඒක මේ සසරේ දිගින් දිගට අරගෙන යන එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක විස්තර වශයෙන් වදාළේ කය ගැන යම් රාගයක්, යම් ප්‍රේමයක්, යම් ස්නේහයක්, යම් දැවිල්ලක් තියෙනවද ඒ තුලින් යුක්තව ඉඳීම බන්ධනයකුයි. එතකොට මේ බන්ධණයෙන් බැඳිලා තමයි සත්වයා සසරේ යන්නේ. එතකොට දැන් මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා නම් මේ බන්ධණයෙන් යුක්තව ඉන්නේ. එතකොට මේ බන්ධණයෙන් යුක්තව ඉන්නකොට අකුසල් දුරු කරන්න හිත නැවෙන්නේ නැහැ. කුසල් වඩන්න හිත නැවෙන්නෙත් නැහැ. ඉතින් යම් කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හම්බුනොත් තමයි ඒ කෙනාට මේ කය ගැන යම් තේරුමක් ඇති කරගෙන ඒ බන්ධනේ දුරු කරන්නත් ඒ වගේම ඊට පස්සේ අකුසල් දුරු කරලා කුසල් වඩන්නත් අවස්ථාව හම්බෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කය කියන්නේ හරියට පෙන පිටක් වගේ කියලා. පෙන පිට කියන එක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උපමා කළා මේ කයට. එතකොට මේ පෙන පිට කියන්නේ වැස්ස වහිනකොට ජලයත් එක්ක ගලාගෙන යන ලොකු පෙනගුලි. සමහර විට සමහර කෙනෙක් දැකලා ඇති මේ පුංචි පෙනගුලි විශාල පෙනගුලි පවා හට ගන්නවා. එතකොට මේ පෙනගුලියේ ස්වභාවය තමයි ඒක වතුරේ ටිකක් දුර ගිහිල්ලා එහෙමම කෑලි වලට කැඩිලා වතුරටම එකතු වෙලා යනවා. ඒ පෙනගුලියේ කිසිම ශක්තිමත් බවක් නැහැ. නැත්තම් ඒකේ කිසිම හයිය වටිනා දෙයක් නැහැ, සාරයක් නැහැ, අරටුවක් නැහැ.
බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කයත් ආන්ගේ පෙන පිඬ වගේ. මේ කය තුලත් ස්ථිර වූ යමක් නැහැ. නැත්තම් සාරවත් වූ යමක් මේ තුල නැහැ. ඕනිම වෙලාවක අර පෙන පිඬ බිඳී සිඳී යනවා වගේ මේ කයත් සිඳී බිඳී යන්න පුළුවන්. සමහර විට මේ කය සීතලෙනුත් විනාශ වෙලා යනවා. රස්නෙනුත් විනාශ වෙලා යනවා. ඊළඟට මේ සුළඟිනුත් උණුසුමිනුත් රස්නෙනුත් විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි මේ පුංචි පුංචි වෛරස් එකකට පුංචි පුංචි බැක්ටීරියාවකට පුළුවන් මේ කය විනාශ කරලා දාන්න. දැන් අපිට මේ දවස් වල වෙනකොට ඕනේ තරම් අහන්න හම්බෙනවනේ. ඇහැටවත් දකින්න හම්බෙන්නේ නැති වෛරස් එකක් හින්දා දවස් ගණන් මිනිස්සු මරණයටපත් වෙලා යන්නේ. ඒ කියන්නේ මේ කයවල වලට මොකද වෙන්නේ? අර පෙන පිඬ සිඳී බිඳී යනවා වගේ විනාශ වෙලා යනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ තමයි කයේ තියෙන හැබෑ తত্ত্বය. නමුත් මේ මනුස්සයා තුළ තියෙන්නේ මේ කයට බැඳිච්ච බවක්. ඒ කයට බැඳිලා තියෙන්නේ කොහොමද? මේ කය මමය, මේ මගේ කයය, මේ කය මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා. ඉතින් එතකොට කණ්ණාඩියක් ඉස්සරහට ගියත් ඒ කණ්ණාඩියට ඉස්සරහට ගිහිල්ලා බලන්නේ මේ මගේ කය කියන අදහසිනුයි. ඊළඟට සමහර වෙලාවට අතීතේ ගත්ත පින්තූර තියාගෙන ඉන්නවා. ඒ පින්තූරය දිහා බලන්නේ මේ මම හිටපු විදිහ, මගේ කය තිබිච්ච විදිහ කියලා. සමහර වෙලාවට දැන් කෙනෙක් තරුණයෙක් වෙලා නැත්නම් වැඩිහිටියෙක් වෙලා පුංචි කාලේ අර ධන ගාන කාලේ ගත්ත පින්තූරය දිහා බලා හිතන්නේ මේ මගේ කය කියලා. ඊළඟට දැන් සමහර විට කෙනෙක් දැන් හොඳටම වයසට ගිහිල්ලා ජරා ජීර්ණ වෙලා තරුණ කාලේ ගත්ත පින්තූර තියෙනවා. නැත්නම් විවාහ වෙච්ච දවසේ ගත්තේ පින්තූර තියෙනවා. ඒ පින්තූර දිහා බලලා හිතන්නේ දැන් අර තරුණ කාලේ ලස්සනට ඇඳලා ගත්ත පින්තූර දිහා බලලා හිතන්නේ මේ මම හිටපු විදිහ ඒ කාලේ. දැන් එයා එදා එවලෙවත් හිතන්නේ දැන් ඒ කය නෑ. දැන් ඒ කය වෙනස් වෙලා ගිහිල්ලා දැන් හොඳටම දිරලා තියෙන කියලා හිතන්නේ. හිතන්නේ කොහොමද? මේ මම ඒ කාලේ හිටපු විදිහ. තව කවුරු හරි අපි හිතමු ආගන්තුකෙක් ආවා කියලා නිවසට. එතකොට පවා සතුටු වෙන්නේ අර පින්තූර පෙන්නලා මේ මම ඒ කාලේ හිටපු විදිහ. නැතුව මේ එකල හිටපු මම දැන් මෙච්චර දිරලා ගිහලා කියලා කවුරුත් කියන්නේ නැහැ. වයසටපත් වුණා කියලා කියන්නේ නැහැ කවුරුත්. එතකොට ස්වාමීන් වහන්සේ මේ කයට තියෙන බැඳීම, මේ කයට තියෙන බන්ධනේ නැත්තම් කය ගැන තියෙන රාගය, ප්‍රේමය, ස්නේහයත් එක්ක මිනිස්සයා මේ කය පිනවන්න නැත්තම් කයට සැපේ සලසා දෙන්න අයහපත් දේ කරනවා, වැරදි දේ කරනවා. ඉතින් මේ වැරදි දේ කරන්න යාමත් එක්ක අයහපත් දේ කරන්න යාමත් එක්ක බොහෝ දුකටපත් වෙනවා. මේකේ තියෙන භයානකම දේ තමයි ස්වාමීන් වහන්සේ මේ කය කියන්නේ පෙන පිනක් වගේ දෙයක් නේ. නොහිතන වෙලාවක තමයි මේක බිඳිලා යන්නේ. අපිට දැන් ස්වාමීන් වහන්සේ ඕනි තරම් උදාහරණ තියෙනවා. දැන් අපි මේ අතීතය කියලා කතා කරනකොට අපිට චරිත මුණ ගැහෙනවානේ. විවිධ නම් වලින් හිටපු විවිධ පුද්ගලයෝ. දැන් මේ හැම කෙනාටම තිබුණ කයක්. ඒ හැම කයක්ම බිඳී ගියපු දේවල් දැන්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමහර විට අපි අහලා තියෙනවා ලෝකෙ හිටපු ප්‍රසිද්ධ මේ අය ගැන. දැන් අපි අහලා තියෙනවා දැන් අවුරුදු 20කට විතර කලින් හිරු නොබසින රාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරිය විදිහට හිටපු කෙනෙක් ගැන. නොහිතපු වෙලාවක හදිසි අනතුරක් වුණේ. රජකුමාරියක් තමයි. හැබැයි අර පෙන පිඬ බිඳී යන ASCII බිඳී ගියා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒක ඉතිහාසය විතරයි. අතීතයට අයිති එකක් විතරයි දැන්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් අපි අහලා තියෙනවා මේ කළු හමක් ඇතුව ඉපදිච්ච ප්‍රසිද්ධ ගායකයෙක් හිතුවා මේ කයට තියෙන කැමැත්තත් ආසාවත් එක්ක මේ මගේ හම සුදු වුණා නම් උත්සාහ කළා ඒක કૃතිමව ගන්න. අන්තිමට ඒකෙම තමයි ජීවිතේ පව අහිමි වෙලා ගියේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ කයට තියෙන බැඳීමත් එක්ක සමහර කෙනෙක් විහිං තමන්ගේ ජීවිතේ නැති කරගෙන තියෙනවා. ඊළඟට සමහර කෙනෙක් නොහිතන වෙලාවක මේ කය අත්හැරලා දාලා ගිහිල්ලා තියෙනවා. එතකොට බොහෝ දෙනෙක් මේ කයට තියෙන බැඳීම සහිතවම ඉපදිලා ඒ බැඳීමත් එක්කම මරණයටපත් වෙලා ආපහු සසරටම වැටිලා. ඉතින් කලාතුරකින් කෙනෙකුට මේ බුද්ධ ශාසනය මුණ ගැහුණට පස්සේ මේ කය ගැන බන්ධනයක් තියෙනවා. ප්‍රේමයක්, ස්නේහයක් තියෙනවා. ඒ ප්‍රේමය, ස්නේහය නැති කළොත් පුළුවන්කම තියෙනවා කය ගැන තියෙන බන්ධනය දුරු කරලා අකුසල් වලින් වැළකීලා කුසලයේ දියුණු කරන්න
කියන ධර්මයේ අහන්න හම්බෙලා කෙනෙකුට අවස්ථාව හම්බෙනවනේ ඒක බොහොම දුර්ලභයි. ආන්ගේ දුර්ලභ අවස්ථාව දැන් අපිට හම්බෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒ දුර්ලභ අවස්ථාවේ කෙනෙකුට පුළුවන්කම ලැබුණොත් මේ කය ගැන තියෙන බන්ධනේ දුරු කරන්න ඒක බොහෝ සෙයින් යහපත පිණිස පවතිනවා. එහෙම පින්නස් ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළේ ඒ කෙනෙක්ගේ හිතකට ඇතිවෙන මේ බැඳීමක් නිසා කයට ඒ කෙනාගේ ධර්ම මාර්ගය ඇහිරෙන හැටි. ඒ වගේම තමයි ඒක නැති කරාට පස්සේ තමයි යාට ඒක ධර්ම මාර්ගය ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ කියලා. ඇත්තටම බුදුරජාන් වහන්සේ ඒගේ ධර්මයේ තියෙන්නේ අපිට පැහැදිලි කරලා දෙන්නේ මේ කාරණේ තේරුම් ගත යුතුයි කියලා. දැන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ලෝකයේ අදහස තමයි මේ කය ගැන කියනකොට මේක හොඳට මේ නිරෝගීව තියාගන්න පුළුවන් එකක් කියලා. දැන් මේකේ ස්වභාවය මොකක්ද කියලා යථාර්ථ වශයෙන් දන්නේ නැහැ. දැන් බුදු දේශනාවේ එක තැනක තියෙනවා බලන්න ස්වාමීන් වහන්සේ මේ ඔය නකුල පිටු සූත්‍රයේ ඒ වයසක 100 බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා. ඇවිල්ලා කියා හිටිනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඉස්සර වගේ දැන් මට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න විදියක් නැහැ. මං හරි වයසයි. බොහෝ රෝග පීඩා තියෙනවා. ඒ නිසා මට මේ හිතසුව පිණිස පවතින වනපදයක් මට කියලා දෙන්න කියලා ඉල්ලා හිටියා. එතකොට බුදුරජාණන් ඒ කියපු කාරණේ මුල් කරගෙන අදහසක් ප්‍රකාශ කරනවා. මොකද්ද? පින්වත් ගෘහපතිය ඔය කය හැටිවම තමයි කියනවා. මේ රෝග වලට කූඩුවක් කියනවා. කියන්නේ රෝග හැදෙන තැන ඒතන කියනවා. ඊළඟට කියනවා බිත්තරයක් වගේ මේ බිඳිලා යනවා වගේ සුළු දෙයකින් මේක කැඩලා බිඳිලා යනවා කියනවා. බිත්තරේ කියලා කියන්නේ පොඩ්ඩක් එහාම වෙන්න බෑ සුටුස් ගන්නකොට බිඳෙනවා. මේ මහා ලොකුවට කියලා හිතන්නේ ශරීරයත් ඒ වගේ තමයි කියනවා. සුටුස් ගන්නකොට බිඳෙනවා. ඒතර බුදුරජාණන් හිතන පෙන්නලා දෙමි කයේ ස්වභාවය එකයි කියලා. ඒක තව කාරණයක් කියනවා ස්වාමීන් වහන්සේ. ඉතින් කවුරු හරි කෙනෙක් මොහොතකට උදන් ගන්නවා නම් මට මේ තියෙන මේ වගේ කයක් තියාගෙන මට මේ තියෙන නිරෝගී ශරීරයක් කියලා කිමඤ්ඤත්‍ර බාල්‍ය. ඒක යාගේ මෝඩකම මිසක් වෙන මොකද්ද කියලා. ඒතර මේ සාමාන්‍ය පුදුන් ලෝකයේ ස්වාමීන් මේ වැටහීම නැහැ. මේ ශරීරය කියලා කියන්නේ රෝග වලට කූඩුවක් කියලා එකක් නැහැ. දැන් ස්වාමීන් වහන්සේ බලන්න දැන් අද කාලේ ගත්තොත් දැන් නගරයකට ගියා හැම තැනම තියෙන ඩිස්පෙන්සරි බෙහෙත් ගන්න තැන. මේක ඒ කියන්නේ මේ වෛද්‍ය විද්‍යාව දිනු කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේකේ මේ ලෙඩ හොඳ කරගන්න හදන බෙහෙත්නේ. ඒ ඉච්චරකට ලෙඩ. කිස් ගහේ ඉඳලා යටිපතුලට යනකම් මේ විශේෂඥවරු බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ හේතුව තමයි ඉච්චරකට ලෙඩ. එතකොට මේක මේ ලෙඩ හැදෙන ස්වභාවය යුක්තය මේක බිඳිලා යන ස්වභාවය යුක්තය කියලා මේ යථාර්ථය සාමාන්‍ය කෙනා දන්නේ නැහැ. හිතන්නේම මේක සුන්දරට ඉටි රූපය වගේ සර්ව සම්පූර්ණව තියාගන්න පුළුවන් කයක් කියලා. හැබැයි ඒ කෙනා හිතගෙන හැම හිතන්නේ නැහැ. සාමාන්‍යකට හිතන්නේ හිත තරහ යනකොට මේක හිතේ හැටි. ඊර්ෂ්‍යාව වෙනකොට මේක හිතේ හැටි. ආශාව ලෝභය රෝග ආදී අදහස් මේනකොට මේක හිතේ ස්වභාවය සාමාන්‍ය කෙනාගේ ස්වභාවය. ඒ බුදුරජාණන් බුදු දේශනාව පෙළ හිතගෙන කියනකොට සුවන්නහස බුදුරජාණන් පෙන්නලා දෙන්නේ කොහොමද? පබස්සර මිදම් බික්කවේ චිත්තං. ඊනවත් මහන්නේ මේ හිත කියලා කියන්නේ හරි ප්‍රබාස්තර දෙයක්. පිවිතුරු දෙයක් කියනවා. යල්දිනම් ආගන්තුකේ උපක්ඛිලේසි උපක්ඛිලේසති. මේ බාහිරින් පැමිණිච්ච මේ කුණු කන්දල් හින්දා මේක මේ කසල ගොඩක් වගේ වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මෙන්න මේ පිරිසිදු හිතේ ස්වභාවය ප්‍රකට කර ගන්න ඕනේ. ඒතර අර වෙලාවර නකුල පිටු 100ට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් කියා හිටිනවා ඒ නිසා පින්වත් ගෘහපතිය ඔය ලෙඩ වෙනකයි ලෙඩ වුණාවේ. හැබැයි හිත ලෙඩ කරගන්න එපා. දැන් ඒක තේරුම් ගන්නෑ. මේ ලෙඩ වෙනකයි ලෙඩ වෙලා යනකොට අර මේ ලෙඩ නොකර තියාගන්න පුළුවන් හිතත් ලෙඩ කරගෙන තමයි සාමාන්‍ය මිනිස්සයා ඉන්නේ. පොඩ්ඩක් එහෙම වෙන්න බෑ කඩාය වෙන අපි ගත්තොත් හොඳට ඔන්න නිරෝගීව ඉන්නවා කෙනෙක්. ලෙඩ හැදෙනකොට යාට ප්‍රශ්න එන්නේ. ඇයි මට ලෙඩ හැදෙන්නේ? ඊළඟට මේ ශරීර කුඩු හොඳට තියලා ටික ටික දිරාවටපත් ජරාවටපත් වෙනවා. ඇයි මේ දිරලා යන්නේ? ඉස්සර මෙහෙම නෙවෙයි මට මොකද වුනේ? එහෙම තමයි සෝගන. ඒ හේතුව තමයි එයා මේ යථාර්ථය දන්නේ නැහැ.
ඒක අවබෝධ කරගන්න නැති නිසා අර දුකටපත් වෙලා, ශෝකයටපත් වෙලා, පීඩටපත් වෙන එක තමයි වෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? ඒ කෙනාට කුසලයේ කියන එක දියුණු කරගන්න හිත නැමෙන්නේ. හිත නැමෙන්නේ. දැන් බුද්ධ දේශනා පැහැදිලිවම අර දේශනා බුදුරජාණන් පෙන්නලා තියෙනවා. එහෙම ස්වභාවයෙන් නම් කෙනෙක් ඉන්නේ යාගේ හිත නැමෙන්නේ නැහැ කියනවා කුසල දියුණු කරගන්න. එතකොට ඒක සෑහෙන බාධාවක්. එතකොට මේක හොඳට නුවණින් කල්පනා කරලා තේරුම් ගත්තොත් විතරයි ස්වාමීන් කෙනෙකුට පුළුවන් ඉන්නේ මේ අපේ තියෙන මේ අඳුර කියන්නේ මේ ස්වභාවයෙන් මිදිලා ජීවිතය යහපත් පැත්තට අරගෙන යන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සුම කය යහපතේ තියාගන්න කියලා කරන කියන දේවල් කොයිතරම් දෙයක් කරස්සන්නස කැල්ල මිලි අනේකමයි වෙන්නේ. දැන් අර කොහෙන්ද ආසීසෝපන සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සර්පය 4 දිනකට උපමා කරන ශරීරයේ ස්වභාවය ගැන කියලා. දැන් බුදුරජාණන් ශරීරය හැදිලා තියෙන හැටි ගැන කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන 4 මහා භූතයන්ගෙන් හැදිච්ච එකක් කියලා. ඉතින් මේ බුදුරජාණන් උපමාවක පෙන්ලා දෙන්නේ කොහොමද? සර්පය 4 දිනක් ඉන්නවා හොඳට ආදරෙන් රැක බලා ගන්නවා කියන. වෙලාවට කණ්ඩ දීලා, බොණ්ඩ දීලා, නාවලා, කවලා, බෙහෙත් දීලා, ඇවිද්දවල ඔක්කොම කර කර මේ සලකනවා කියන. හැබැයි වෙලාවක ඔය 4 දිනකේ දෂ්ට කරනවාමයි. දෂ්ට කරා මරණයටපත් වෙනවා. මාරාන්තික දුකටපත් වෙනවා කියනවා. ඒ වගේ තමයි කියන මේ 4 මහා භූත කිපෙන වෙලාවක් එනවා කියනවා. කොයිතරම් පරිස්සමින් ගෙවල් හදලා, බෙහෙත් දීලා, විටමින් දීලා, එක්සර්සයිස් කරවලා නේද? ඊළඟට රූපලාවන් ඒව කරලා ඔක්කොම කරලා මේක පිළිවෙලට තියාගන්නද කොයි වෙලාවක හරි අර 4 දිනාගෙන එක්කෙනෙක් වැඩ කරලා දුකට පමුණුනවා කියනවා. එතකොට මේක තේරුම් නොගත්ත කෙනාට මොකද වෙන්නේ? විනාශ වෙනවා. එයා දුකටපත් වෙන එකයි වෙන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? එයාට අර ඒ වගේ ස්වභාවයෙන් ඉන්න කෙනාට වෙන්නේ මොකද්ද? ඒ මත්තෙම නැහෙනවා. හැබැයි අර පිරිසුදු හිතක් හදාගන්න තියෙන අවස්ථාවයක් මඟ හැරලා යනවා. ඒ නුවණ තියෙන කෙනා කරන්නේ මේ බිඳිල යන කය බිඳිල යනවා. හැබැයි අර හිත රැක ගන්න මහන්සි ගන්න. එයා දන්නවා මේක කොච්චර කරත් කරන්න බෑ. කරන්න පුළුවන් දේ තමයි අර පිරිසුදු හිතක් ඇති කරගන්න එක. ඉතින් ධර්මයේ හම් වෙනකොට ධර්මයේ පෙන්ලා දෙන්නේ බුදුරජාණන් ඒකයි. දැන් අර 100ට බුදුරජාණන් දේශනා කරන පින්වත් මේ ගෘහපති මේ ශාරීරික හැටියෝක තමයි. මේ ලෙඩ වෙන කය ලෙඩ වෙලා යනවා. හැබැයි හිත ලෙඩ කරගන්න එපා කියලා කියනවා. බලන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට පෙන්වන ඉලක්කය. දැන් භාග්‍යවතුන් වහන්සේ වදාළ කාරණාවක් පැහැදිලිම තියෙනවා නේද සංස ධම්පදේ භාග්‍යවතුන් වහන්සේ වදාලා කුම්භූපමං කායමිමං විදිත්වා. මේ කය ගැන තේරුම් ගන්න ඕනේ වහා සිඳී යන මැටි කලයක් වගේ. හැබැයි සිත නගරූපමං චිත්තමිදන් ටපෙත්වා. හොඳට ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගේ මේ හිත කියන එක රැක ගන්න ඕන. හැබැයි හිත කියන එක රැක ගන්න තියෙන ප්‍රධාන බාධාවක් කය ගැන කෙනෙක් ඕනවට වඩා ඇති කරගන්න මේ හැඟීම. ඇත්තම චේතෝ කිල සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒක මේ කය සම්බන්ධයෙන් යම් අනවශ්‍ය විදිහේ අධිකතර හැඟීමක් ඇද්ද? ඒ හැඟීම හිතක හැදිච්ච විශේෂ බන්ධනයක් කියනවා ධර්ම මාර්ගයට බාධා කරන නිසා. එයාට කුසල දහම් වඩන්නත් අකුසල දුරු කරන්නත් විශාල බාධාවක් අර කය කෙරෙහි ඇති වෙලා තියෙන බන්ධනේ. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ කයේ ස්වභාවය පරිජින්න මිදං රූපං. මේ ශරීරය කියලා කියන්නේ කොහොමත් දිරලා මේ ජරා ජීර්ණ වෙලා යන එකක්මයි. රෝග නිඩ්ඩම් පබංගුරං. රෝග නැමැති බිජුවට දැමීමට සැකසූ කූඩුවක් හා බඳුයි. බිජ්ජති පූති සන්දේහෝ මරණං තංහි ජීවිතං. මේ කුණු කය කොහොමත් බිඳිලා යනවා. මරණින් මේ ඔක්කොම ටික අවසන්. ඉතින් මරණයටපත් වෙලා යනකොට හැම දිනාට දාලා යන්න වෙන කය. මේ කය කියන එක සම්බන්ධයෙන් ඇතිවෙච්ච බන්ධනේ තද බල බන්ධනයක් බව පේනවා ස්වාමීන් වහන්සේ. කය ගැන කෙනෙක් කතා කරන්න ගන්නකොටත් ඒ කතා කරන්න ගනිද්දී බොහෝ දිනක් අර්ථය අල්ලනවා වෙනුවට ඉක්මනට වෙන්නේ මේ සත්‍යයට ගැටෙන එක. හරියට කය ගැන ඇත්ත කතා කරන්න යනකොට මේ අඥාන තැනත්තා මේ නුවණ මද කෙනා ගොඩක් වෙලාවට වෙන්නේ කය සම්බන්ධයෙන් ගැටණිය තමයි හදාගන්නේ සායනස්. දැන් ඒ සමහර කෙනෙක් කල්පනා කරනවා දැන් වෛද්‍ය විද්‍යාව දියුණුයි මේ දැන් ඔය හැමතැනම ඕක දකින්න ලැබෙනවා මේ ලෙඩ වෙන ශරීර. ඉතින් ඕක කියන්නත් දෙයක්ද? ඕක මේ මහා ලොකුට කතා කරන්න දෙයක් නෙවෙයිනේ. ඕක ඉතින් හැමෝටම තේරෙනවනේ. එහෙම තමයි උඩඟු මිනිස්සයා කියන්නේ. නමුත් ඉතින් තමන්ගේ
ශරීරයේ බඳ දෙයක් උරුම කරගෙන තියෙනවා කියන එක සම්බන්ධයෙන් නුවණින් කල්පනා කරලා නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ අර ගාථාවේ වදාරනවා යෝධේත මාරං පඤ්ඤා උදේන. මේකට එරෙහිව අරගන්න තියෙන ආයුධය තමයි කියන ප්‍රඥාව. ප්‍රඥාව කියන ආයුධය මොකද්ද? ජීවිතයේ ඇති හැටියෙන් කල්පනා කිරීම නේද සාමාන්‍යයෙන්. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ කයේ තියෙන ඇති සැටියෙන් කල්පනා නොකිරීම නැත්නම් ඒ ගැන තියෙන නොවැටහීම තමයි මේ ප්‍රධානම හේතුව. සාමාන්‍ය ලෝකේ රටාව හැදිලා තියෙන්නේ මේ කය ගැන තියෙන ඇත්ත කතා කරන්න නෙමෙයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ කය මුල් කරගෙන ලැබෙන යම් සැපයකුත් තියෙනවා. ඒ වගේම ආදීනම තමයි අධිකතර. නමුත් අර තියෙන පුංචි සැපයම ආයයි උලුප්පල දක්වනවා. එතකොට මේ ලෝකේ හැදිලා තියෙන රටාව එහෙම එකක්. ඒක ස්වාමීන් වහන්සේ මේ මිනිස්සයා කොච්චර ඒකට වසඟ වෙලා බැඳී ගොස් ඉන්නවාද කියලා කියන්නේ මේ කෙනෙක් ඇස්සරල බලුවොත් නැත්නම් මේ නුවණින් සැලකුවොත් ලෝකේ හැමතැනම පෙන්නලා තියෙන එක බලපුවාම දැන් ස්වාමීන් වහන්සේ පාරකට බහැලා ගියොත් එහෙම තියෙන කඩවල වලින් දිහා කෙනෙක් කල්පනා කරලා බැලුවොත් එහෙම ඒ හැම එකකම තියෙන්නේ බහුතරයක තියෙන්නේ ඒ කය සරසන්නේ කොහොමද කියලා. එක්කොත් වෙනම සපත්තු සරපු වර්ග, ඊට පස්සේ අඳවන ඇඳුම්, ඊළඟට පලන්දන ආභරණ, ඊට පස්සේ ඒ කයේ හැම ආරක්ෂා කරන ක්‍රීම් වර්ග, නැත්නම් ඒ කයේ පැහැය රැකදෙන සබන් වර්ග, එහෙමත් නැත්නම් ඒ කයේ කෙස්වල වර්ණය රැකදෙන යම් නිෂ්පාදනයක්, එහෙමත් නැත්නම් ඒ කයෙම නියපොතු වල වර්ණය රැකදෙන යම් නිෂ්පාදනයක්. ඉතින් මේ වගේ ස්වාමීන් වහන්සේ নানা ආකාර දේවල්. එතකොට මේ හැම එකකින්ම මේ කයේ තියෙන අර ආස්වාද ජනක බවම ආයය උලුප්පනවා. ඊට පස්සේ වෙළඳ දැන්වීමක් ගත්තත්, ඊට පස්සේ දැන් මාධ්‍ය යම් මාධ්‍යවල ගත්තම මේ මාධ්‍යවල ප්‍රචාරය වෙන දේවල් ගත්තත් මේ හැම දෙයක්ම මේකටම තමයි යොමු වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මිනිස්සයා මේ ආස්වාදයේම නැත්නම් මේ කය මුල් කරගෙන යම් සැපයක් සොම්නසක් තියෙනවද ඒක පස්සෙම යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ස්වාමීන් වහන්සේ මේ මහා දුක්ඛකන්ද සූත්‍රයේදී මේ කය මුල් කරගෙන ලැබෙන යම් සැපයක් තියෙනවා තමයි. බුදුරජාණන් වහන්සේ ඒක ලස්සනට දේශනා කළා. හිතන්න කියලා යම්කිසි වයස 16ක වගේ තරුණ ගෑනු ළමෙක් ඉන්නවා. මේ ගෑනු දරුවා කළුත් නැති, සුදුත් නැති, උසත් නැති, මිටිත් නැති, ගොඩාක් මහතත් නැති, ගොඩාක් කෙට්ටුත් නැති කෙනෙක්. එතකොට යම්කිසි රූපවත් බවක් තියෙනවනේ. එතකොට මේ රූපය මුල් කරගෙන තියෙන ආස්වාදය තමයි ධනවත් පවුලක ඉන්න තරුණයෙක් සමග විවාහ වෙන්න ලැබෙනවා. ඒක අර රූපයෙන් ලැබිච්ච ආස්වාදය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ රූපය මුල් කරගෙන යම් සැපයක් සොම්නසක් ලැබෙනවාද? එයයි ආස්වාදේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒක පැහැදිලි අපිට නුවණින් සලකනවා නම් කෙනෙකුට තේරෙනවා රූපේ මුල් කරගෙන ඒ වගේ සැපේ ලැබපු මිනිස්සු ලෝකේ ඉන්නවා. ඊළඟට කටහඬ මුල් කරගෙන ලෝකේ යම් සැප ලැබපු මිනිස්සු ඉන්නවා. ඒ වගේම මේ කයේ තියෙන යම් විශේෂ හැකියාවක් මුල් කරගෙන ලෝකේ යම් සැපේවල් ලැබපු මිනිස්සු ඉන්නවා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මේ කය මුල් කරගෙන මේ විදිහේ යම්කිසි සැපයක් තියෙනවා තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ආස්වාදේ. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ මෙයයි ආස්වාදේ කියලා. එතකොට දැන් සාමාන්‍ය ලෝකේ සිද්ධ වෙන දේ තමයි මේක ආස්වාදේ කියලා තේරුම් ගන්නෑ. මේ මගේ කයින් මට ලැබෙන සැපය මමයි මේ සැප විඳින්නේ කියන තැනට එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආස්වාදේ කියලා දෙයක් තියෙනවා. හැබැයි ඒක එකක්. ඊළඟට වදාලා මේ රූපේම මේ කයෙම ආදීනමයකුත් තියෙනවා. මොකක්ද ආදීනමය? බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අර යම් රූපවත් භවකින් යුක්ත වයස 16ක තරුණියට ඒ කාන්තාවට උසස් පෞලක විවාහයක් කරගන්න ලැබුණා. ආස්වාදේ. හැබැයි ඒ රූපය, ඒ කය ඒ විදිහටම තියෙන්නේ නැහැ. ඔන්න ඒ කය වසර 20ක් වයස වෙනවා. වයස 25ක් වෙනවා. වයස 30ක් වෙනවා. 40ක් වෙනවා, 50ක් වෙනවා. දැන් ඔන්න වැඩි විටපත් වෙලා වැඩි හිටියෙක්. ඊළඟට 60 70 වෙලා වයසට ගිහපු ආච්චි කෙනෙක්. දැන් අර දිරලා ගියපු, කෙස් වැහැරිලා ගියපු, හැම රැලි වැටිලා ගියපු, අර කළුවට තිබිච්ච කෙස් සුදු වෙලා ගියපු, ඊට පස්සේ මුඛේ දත් වැටිලා ගියපු
ඒ දිරා ගිය රූපේ උන මරණයටපත් වුණා. ඒ කය මරණයටපත් වුණා. දැන් උන්න මරණයටපත් වෙලා මෘත ශරීරයක්. ඒ මෘත ශරීරේ එක්ක සොහනකට ගිහින් දානවා නැත්නම් පුච්චලා දානවා. ඊට පස්සේ ඒක පොළොවට පස් වෙලා යනවා. මේ විදිහට විනාශ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි කයේ තියෙන ආදීනවය. එතකොට ආස්වාදයේ තියෙන බොහොම චුට්ටයි, ආදීනවය බොහොම බහුලයි. එතකොට මේ ආස්වාදයේ විදිහට දකින්න ඕනි. ආදීනව විදිහට දකින්න ඕනි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අර ආස්වාදයේ විදිහට දැකලත් නැහැ. ආදීනව විදිහට දැකලත් නැහැ. මුළු මනින්ම මේ කය සැපයගෙන දෙන දෙයක්, මේ කයයි සතුට උපද්දලා දෙන්නේ කියන තැනට ඇවිල්ලා ඇතිවෙච්ච අදහසක ඉන්නවා. කයට බැඳී ගිහිල්ලා. ඉතින් ඒ බන්ධනේ තමයි මේ සසරේ දිගින් දිගට අරගෙන යන්නේ. ඒ බන්ධනේ කොච්චර භයානකයිද කියන්නේ ස්වාමීන් වහන්සේ නුවණින් සැලකුවේ නැතොත් වෙන අනතුරු දැන් අපි හොඳටම දන් අහලා තියෙන කතාවක් ධම්මපදයේ සඳහන් වෙලා තියෙනවා. මේ මාගන්දියා කියන තරුණිය තමන්ගේ අම්මා තාත්තා මෙයාව විවාහ කරලා දෙන්න සූදානම් කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේට ඒ කියන්නේ අම්මා තාත්තා බැලුවේ රූපවත්ම කෙනාට විවාහ කරලා දෙන්න ඕන කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දහම් කාරණයක් වදාලා මේ නවද්වාරයකින් අසුචි වැగిරෙන මේ කයක් මම පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ කියලා. එතකොට අර අම්මා තාත්තට නුවණ තිබුණා. අම්මා තාත්තා තවදුරටත් ධර්මය ඇහුවා. ඒ අය ධර්මාවබෝධය කළා. හැබැයි මේ කය ගැන බන්ධණයෙන් යුක්තව හිටපු, කයට බැඳී ගොස් හිටපු මාගන්දියා කියන තරුණිය ඒක ගත්තේ වෙනස් අතකට. කොහොමද ගත්තේ? මගේ මේ මෙච්චර රූපවත් කයට, මගේ මේ නීල කේශ කලාපයේ තියෙන මේ කයට, මගේ මේ ස්වර්ණ වර්ණයෙන් බබලන මේ රූපකායට බැන්නා නෙව. පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ කිව්වා නෙව කියලා වෛර බැඳගත්තා. ස්වාමීන් වහන්සේ ඒක අපි කවුරුත් දන්නවා අන්තිමට නතර වුණේ නිරයට ගිහිල්ලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ කයට බැඳී ගියාට පස්සේ මිනිස්සයා ඒ කය පිනවන්න ප්‍රාණඝාතී නම් කරන්නේ මේක කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ හොරකම් නම් කරන්න වෙන්නේ හොරකම් කරනවා ඒක සතුටු මේ කය සතුටු කරන්න. වැරදි කාම සේවනය කරනවා මේ කය පිනවන්න. සමහර විට ස්වාමීන් වහන්සේ දැන් මේ කය පිනවන්න ආස්වාදයකට වැරදි කාම සේවනය කරනවා. දන්නේම නැතුව සමහර කෙනෙක්ගේ කුසක දරුවෙක් පිළිසිඳ අරගෙන. එතකොට දැන් කය පිනවන්න නෙවෙයි. ඒ දරුවා කියලා සලකන්නේ නැහැ. මරලා දානවා. නැත්තම් ඒ දරුවාව අයින් කළා දානවා. ප්‍රාණඝාතයත් කරගන්නවා ස්වාමීන් වහන්සේ. ප්‍රාණඝාතය කියන්නේ මනුස්ස ඝාතනයම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ කය පිනවන්න තියෙන්නේ බොරු කියලා නම් බොරුත් කියනවා. කේලම් කියලා නම් ඒකත් කරනවා. ඊළඟට මේ ඉරිසියාකම් කර ඒවා, වෛර කරන ඒවා, කුඩු කේඩුකම් කරන ඒවා මේ ඔක්කොම ටික මේකත් එක්ක වටේට එකතු වෙලා එනවා. ඒකත් එක්ක ස්වාමීන් වහන්සේ බොහෝ අකුසල් රැස් කරගන්නවා. දැන් අර මාගන්දියාට උනේ සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයම මුණ ගැහිලා, බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා ඒ හැම දෙයක්ම අහිමි කරගත්තානේ. ඉතින් එතකොට මේ කයට තියෙන බන්ධනයත් එක්ක මේ ආදීනවේ තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ කය පිනවන්න හිතාගෙන මේ කයට තියෙන බැඳීමත් එක්ක දන්නේම නැතුව මිනිස්සයා කරන කටයුතු හරහා ඒක නාව අරගෙන යන්නේ නිරේ කරා යන මාර්ගේ, තිරිසන් ලෝකේ කරා යන මාර්ගේ, പ്രേත ලෝකේ කරා යන මාර්ගේ. සමහර කෙනෙකුට මේ ජීවිතේදීම ප්‍රතිඵල හම්බ වෙනවා. මේ ජීවිතේදීම සමහර කෙනෙක් මේ වැඩි දවසක් යන කලින්ම හිරේ විලංගුවේ වැටලා නතර වෙන්නේ. මේ ජීවිතේදීම සමහර විට සමහර කෙනෙකුට මේ කය වැරදියට පරිහරණය කළා හැදිච්ච රෝග, සමහර විට ඒ රෝගයක් මේ සමාජයේ පිරිසක් ඉස්සරහා කියා ගන්න බෑ. සමහර වෙලාවට තමන්ගේ දරුවෝ ඉස්සරහා නැත්නම් තමන්ගේ ස්වාමියා බිරිඳ ඉස්සරහා කියා ගන්න බැරි තරමට පත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ මහා දුකකට වැටෙන දෙයක් මේ කයේ තියෙන ආස්වාදයේ විදිහටත් ආදීනවේ විදිහටත් හඳුනා නොගැනීම. ඉතින් යම් කෙනෙක් මේ කයේ තියෙන ආස්වාදයේ විදිහටත් ආදීනවේ විදිහටත් හඳුනාගත්තු ස්වාමීන් වහන්සේ ආන් ඒ කෙනාට අවස්ථාව තියෙනවා මේ බන්ධනේ දුරු කරලා මේ කයේ ගැන තියෙන ඇල්ම දුරු කිරීම නිස්සරණය කරා පැමිණෙන්න. එමේ සංස මේ කාරණා අහනකොට සංස තේරෙනවා මේ ධර්මයේ හරියට ඉගෙන ගත්තොත් මේ මිනිස්සු කොච්චර පරිණත වෙනවද? කියන්නේ ඇත්තටම මේ මනුස්ස ජීවිතය ගත කරාට අනිත් නොයිකුත් විශේෂධාරා ඉගෙන ගත්තා කියලා මිනිස්සෙක් තුළ මේ හැබෑවටම ජීවිතයේ තිබිය යුතු පරිණත භාවය උපදින්නේ.
ඇතැන් වෙලාවට අපිත් එක්ක ඇවිල්ලා ස්වාමීන් වහන්සේ තරුණ ළමයි කතා කරලා තියෙනවා තමන්ගේ වයෝවෘද්ධ වෙච්ච තාත්තා. තමන්ගේ වයෝවෘද්ධ වෙච්ච අම්මා ඇතැන් වෙලාවට වෛද්‍ය නිර්දේශයකට ලක් වෙනවා. ඒ වෛද්‍යවරු මේ දියවැඩියාව වගේ රෝග ඇති වෙලා ඒ ඇතුලේ තුවාල හට ගත්තාම වෛද්‍යවරු සමහරට නිර්දේශ කරනවා මේ ශරීරයේ කොටස් කපලා අයින් කරන්න. ඒක කරන්නේ කය තවදුරටත් පොඩ්ඩක් රැක ගැනීම පිණිස. සමහරවිට අම්මයි තාත්තා ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒ අම්මලා විරුද්ධ වෙනවා. දැන් ඒ අම්මලා සමහරට ජීවිත කාලය ඇතුලේ අවුරුදු 60 70 ගත කරලා මහා වයසක මිනිස්සු. ඒ වුණාට මේ තමන්ගේ ජීවිතේ තමන් උරුම කරගත්තේ මෙහෙම කයක්. මේක ඉතින් මේ මට ඕන විදිහට එහෙම තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ කය මේ කුණු වෙන ස්වභාවයට පත් වුණොත් එහෙම දැන් ජීවත් වෙලා ඉදින්දීම කය කුණු වෙන රෝග හට ගන්නවා නේද සංස්. ජීවත් වෙලා ඉදීම සමහරවිට තමන්ගේම කයේ මොකක් හරි රෝගයක් උඩුදුවලා මේ කය කොටස් ඉවත් කරන්න වෙන මට්ටමක් මේ ජීවිතය තුළ ඕන තරම් පැමිණෙන්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් කෙනෙක් පරිණත දැක්මක් ඇතුව හිටියොත් ඒක කොච්චර ආරක්ෂාවද කියන්නේ අපිට මතක එක අවස්ථාවක ස්වාමීන් වහන්සේ තරුණ ළමයෙක් අවුරුදු 20 ගණන් වල වගේ ළමයෙක් හදිසි අනතුරකටපත් වුණා. ඒ අනතුරේදී මෙයාගේ මුහුණ සම්පූර්ණයෙන්ම අර එක කණුවක වැදිලා මේ මූණේ කොටස සම්පූර්ණයෙන් ඇතුළට කඩාගෙන ගිහින් තියෙනවා. ඒ කඩාගෙන ගියාට පස්සේ රෝහලට අරන් යනකොට වෛද්‍යවරුන්ට බේරා ගැනීමට පුළුවන් මට්ටමක් තිබුණා. මොකද මොළේට කිසිම ලේ ගැල්මක් සිද්ධ වෙලා නැහැ. හැබැයි යාගේ මේ නහසේ ඉඳලා නිකට ගාවට එනකන් සම්පූර්ණ නිකන් වලක් හැරුණා වගේ කඩාගෙන ගිහින් තිබුණේ. ඒතර වෛද්‍යවරු ලංකාවේ තියෙන පහසුකම් අනුව යම් යම් පමණකට මේ ශරීරයේ මූණ හදලා තියෙනවා. සනේ හදලා මෙයාට සිහිය එනකොට ස්වාමීන් වහන්සේ සිහි කල්පනාව එන වෙලාව වෙනකොට මෙයාට තිබිලා තියෙන්නේ අර නාසයේ ඉස්සරහට මේ ඉස්සරහට එන විදිහට තියෙන අස්ති කැඩිලා. ඒ නිසා එතෙන් වෙනකොට නිකන් වෛද්‍යවරු යම් විදිහකට ඒ මාස් ටික විතරක් එතන තියලා වෛද්‍යවරුන්ට පුළුවන් වෙන විදිහට ඒ වෙලාවේ සකස් කරලා තිබිලා තියෙන්නේ. කටේ තිබුණු සියලුම දත් ආදී කොටස් වෛද්‍යවරු ඒ වෙනකොට අයින් කරලා මොකද විදුරු මහ ගොඩක් හානි වෙලා තිබුණ නිසා. දිවෙත් කොටසක් ඉවත් කරන්න වෙන මට්ටමක් තිබිලා තිනවා. එක කනක් සම්පූර්ණයෙන් අයින් කරලා එක ඇහැක් සම්පූර්ණයෙන් අයින් කළා. මෙහෙම තමයි මෙයාගේ ශරීරයේ මූණ ඒ වෙලාවේ තිබිලා තියෙන්නේ. ඉතින් අවුරුදු 20 ගානක ළමයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ මූණේ කුරුලෑවක් ඇවිත් තිබුණත් ඒක සෑහෙන හිතන මට්ටමක්නේ. ඉතින් මේ ළමයාට සිහිය ආපු ගමන් මෙයා ඉල්ලලා තියෙනවා කණ්ණාඩියක්. ඒ කණ්ණාඩිය ඉල්ලුවේ මෙයාට දැනුණා මගේ මූණේ මොකක් හරි එකක් තියෙනවා කියලා. කණ්ණාඩියෙන් තමන්ගේ මූණ දිහා බලාගෙන පැය දෙකකට වඩා මෙයා කෑ ගහ හඬලා තියෙනවා. අවසානයේ මේ එයාට හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක් තිබ්බ නිසා එයාට ධර්මය අහන්න ලැබුණා. ඒ ධර්මයේ ඇසූ නිසා ධර්මයේ තුල කියා දෙන සත්‍ය කාරණේ එයාගේ හිතට වැදුනා. ඒ කාණ වැදුනා නම් එයා සම්පූර්ණයෙන්ම කෑ ගහ හඬලා තියෙන මට මැරෙන්න ඕන. මට මෙහෙම ඉන්න බෑ. ඇයි ශාරීරික සම්බන්ධයෙන් ඇත්ත කාරණේ මේ ශරීරය Tamanට ඕන විදිහට පවත්වන්න බෑ කියන කාරණේ යාට කලින් අහන්න ලැබිලා තිබුණේ නැති නිසා. ඒ නිසා මේ කාරණා ඇත්තටම නුවණින් පරිණතව ගන්නවා නම් ජීවිතේට කොයිතරම් ආශිර්වාදයක්ද. එහෙමයි පින්නස්සාන. ඇත්තටම දැන් සාමාන්‍ය කෙනාට වෙන්නේ ඕක තේරෙන්නේ නැතිකමනේ ස්වාමීන් වහන්සේ. මේ ධර්මයේ දන්නේ නැති කෙනා ඔය අදහසේ නෑ. මේ කය කියලා කියන්නේ සිඳිලා බිඳිලා යන දෙයක් ආදීනම බහුල දෙයක් අනිත්‍ය වෙලා මේ කැල්ල පිට යන දෙයක් අතහැරලා දාලා යන්න ඕන මේක. එහෙම තේරෙන්නේ නෑනේ. ඒක නා කල්පනා කර මේක තමයි සාරය කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ. ඒකත් එක තමයි ගැටලු වෙන්නේ. දැන් සමහර කෙනෙකුට ස්වාමීන් වහන්සේ දැන් එක තැනක තියෙනවා ස්වාමීන් වහන්සේ බුදුරයන් දේශනා කරනවා මේ එක පුද්ගලෙක් ඇවිල්ලා මරණයට බය වීම ගැන අහන වෙලාවක යානුස්සෝමි. එහෙමයි. ඒකේ කාරණේකට කියන සමහර කෙනෙක් ඉන්නවා කියන්නේ මේ කයට තියෙන දැඩි ආශාව. මේ ආශාවත් එක්ක හරි බය තැතිගෙනීම ඉන්න කියලා මේක අතහරින්න. ඒ මරණයටපත් වෙන අතහරින්න වෙනවන්නේ මේක. එහෙමයි. හරි බයටපත් වෙනවා කියනවා. ඒතර කයට තියෙන ආශාවත් එක්ක. ඒතර බලන්න ඒ වෙලාවේ පව එයාට 100ක් පිටව ගන්න බෑ. ඒ මුලා වෙච්ච 100 යුතු කෙනෙක් පල්ලුවේ කරොත් එයා ගිහිල්ලා උපදින්නේ යහපත් වෙන කියලා කියන්න බෑ. හැබැයි මේක තේරුම් ගත්ත කෙනාට
මේ අනතුරු නැහැ. දැන් ස්වාමීන් වහන්සේ කියනකොට මේ කතාව යනකොට මට මතක් වුණේ ස්වාමීන් වහන්සේ අපි ලොකු සංසයේ ධර්ම දේශනාවක් කියපු කතාවක් ඔය. ඒකේ තියෙනවා ඒ දරුවෙක් ගැන විස්තරය. ඒ දරුවාට හදිසි අනතුරකට ලක් වුණා. ඒ දරුවා ඊට පස්සේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරා. දැන් මේ අවුරුදු 20කට විතර කලින් වෙච්ච එකක් මම හිතන්නේ. එතකොට ඒ දරුවා දැන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කයට අනතුරු වුණාට පස්සේ මිනිස්සු විලාප තියෙන එකනේ කරන්නේ. දැන් ඉස්පිරිතාලයකට ගියාට පස්සේ බලන්න පුළුවන් මේ මහා මිනිස්සු එහෙමයි. පොඩි දියක් ඉවස ගන්න බැරුව ස්වාමීන් වහන්සේ විලාප තියෙනවා. කෑ ගහනවා. බයත දෙගැනීමෙන් ඉන්නේ. දැන් අර මේ දරුවා දැන් තුවාල වෙලා දැන් දොස්තරලා බෙහෙත් දානවා. බෙහෙත් දානකොට දැන් මේ දරුවා අඬලා දුඩන්නේ නැහැ. සාමාන්‍ය අවුරුදු 10ක විතර ගෑනු ළමෙක්. ඊට පස්සේ දැන් මේ දොස්තරලට නර්ස්ලට පුදුමයි ඇයි මේ දරුවා මේ විදියට ඉන්නේ කියලා. දැන් අර කුතුහලයත් එක්ක ඇහුවා දුව ඇයි මේ ඔයාට බය හිතෙන්නේ නැද්ද කියලා. දැන් මේ ලේ දකින්නවා. එතකොට මේ දරුවා කියලා තියෙනවා නෑ මට බය හිතෙන්නේ නෑ. මොකද මේ මං දන්නවා මේක අනිත්‍යයි කියලා. මේ අවුරුදු 10 කියලා මේ රවට්ටන්න කියපු කතාවක් කියලා කියන්න බෑනේ සවන්න. ඊට පස්සේ දොස්තරලා අහලා තියෙන කට්ටිය අහලා තියෙනවා ඉතින් දරුවා මේ බැරිවිලාත් මලුත් ඒත් බය හිතෙන්නේ නැද්ද කියලා. නෑ. මං දන්නවා මැරුණොත් නරක තැන කියන්නේ නෑ කියලා. මම මැරුණාට මම නරක තැන යන්නේ නැහැ කියලා මම දන්නවා කියලා. බලන්න සඳ කොයිතරම් සිහියක්ද. එහෙමයි. ඒ විශාරද භාවය, ඒ පරිණිත භාවය ලැබුණේ මේ යථාර්ථ තේරුම් ගත්ත නිසානේ. දැන් මේ මහා ලොකු මහා උපාධිධාරී වගේ ඒ වගේ ලොකු තැන් වලට ගිහිල්ලා ඉන්න කට්ටිය ඉන්නවා මේ පොඩි ලෙඩක් හැදුනට පස්සේ සාන කැස්සක් ආවත් ඇති කඩාගෙන වැටෙන ජීවිතය. එහෙමයි. සත්‍යම සංස බාහිර කිසිම විශේෂයක මේ ශරීරයේ මේ සත්‍ය ස්වභාවය ගැන කියලා දෙන්නේ නැහැ නේද? එහෙමයි සාන. මේක පෙන්වන්නේ නැහැ. මේක තමයි යථාර්ථය කියලා පෙන්වන්නේ. මොකද මේක යථාර්ථය කියලා දැන නොගත්තා කියලා ඒකට මුහුණ දෙන්න එකකින් අපිට පැන යන්න බෑ සාන. මේ ලෝකෙම එකතු වෙලා නැහැ මේක සාරවත් දෙයක් කියලා කතා කරාට මේ යථාර්ථයෙන් පැන යන්න බෑ සාන. ඒකට මුහුණ දෙන්න වෙනවමයි. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවක තියෙන මේ ශරීරය ගැන කියනකොට මේකේ ආදීනව සිහි කරන්න කියනවා. එහෙමයි. දේශනාවේ බුදුරජාණන් වෙන්නන්නේ කොහොමද? බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ. මේ කය කියලා කියන්නේ බොහෝ දුක් තියෙන දෙයක් කියලා. බොහෝ පීඩා තියෙන දෙයක් කියලා සිහි කරනවා. කියනවා මේ කයේ තියෙනවා කියනවා ඇස්වල රෝග තියෙනවා. කන් වල රෝග තියෙනවා. දත් වල රෝග තියෙනවා කියනවා. කටේ රෝග තියෙනවා කියනවා. නායේ රෝග තියෙනවා කියනවා. හිසේ රෝග තියෙනවා. කෙස් වල රෝග තියෙනවා කියනවා. හමේ රෝග තියෙනවා. පිළිකා හැදෙනවා කියනවා. බගන්දර හැදෙනවා කියනවා. වකුගඩොළු රෝග තියෙනවා කියනවා. ඊළඟට අපස්මාරය තියෙනවා කියනවා. ඇදුම තියෙනවා. මේ විදිහට මේ හැදෙන ලෙඩ ගැන සිහි කරන්න කියනවා. ඒ කියන්නේ මේක මේ ලෙඩ වලට සාධාරණයි. සාමාන්‍ය මිනිස්සුෙකුට හිතෙනකොට සමහර මිනිස්සු කියනවා මං නම් හිතන්නේ මේ වගේ ලෙඩ මට හැදෙන්නේ නැති වෙයි කියලා. ඒක යාගේ මූඩකම. එහෙමයි. මේකේ ලෙඩ වලට සාධාරණයි කියලා හිතන්නේ නැහැ. ඊළඟට තියෙනවා කියන පිත කෙපිලා ලෙඩ හැදෙනවා කියනවා. සෙම කිපිලා මේ ලෙඩ හැදෙනවා කියනවා. වාතය කිපිලා මේ ලෙඩ හැදෙනවා කියනවා. ඊළඟට වැරදි ලෙස කය පරිහරණය. වැරදි විදිහට ආහාර රටාව වෙන්න පුළුවන්, වැරදි ක්‍රියාවන් නිසා වෙන්න පුළුවන් ලෙඩ වෙනවා කියනවා. උපක්‍රමයෙන් ලෙඩ හැදෙනවා කියනවා. ඒ විතරක් නෙවෙයි බලන්න සාමාන්‍ය බුදුරජාණන් දේශනා කරන්නේ බඩගින්න බලන්න. පිපාසය බලන්න. සීතල, උණුසුම. මේව පවා මේකේ තියෙන ආදීනව කියනවා. දැන් බඩගිනි ආපු වෙලාවට සාමාන්‍ය බලන්න. අය වෙන ලෝක කිසි එකක් මතක නැහැනේ හිතක් පිටව ගන්න පුළුවන්. දවසක් කෙනෙකුට ආහාර වේලක් බලදන්න නැතුනොත් එහෙම කොයිතරම් පීඩ හිත රැගෙන ඉන්න පුළුවන්ද කියනවා. ඊළඟට මේ මල මුත්‍රා කරන එක. දැන් සමහර අවස්ථාවල සමහර මිනිස්සු දුක් පීඩාව වෙලා තියෙන මල බද්ධ හැදෙනවා. වැසිකිලි බර ආවට පස්සේ ශ්වාස වෙන එක සීකර ගන්න පුළුවන්. ඒක මේ කයේ තියෙන ආදීනව කියනවා. මේක මතක් වෙන්නේ නැහැ. සාරයිකික හිත හිතන්නේ. සාරයිකික හිත හිටියට මේ ආදී මේ යසාර්ථයේ මුහුණ දෙන එකෙන් පැනලා යන්න බෑ සම. ඒකට මුහුණ දෙන්න වෙනවාමයි. ඉතින් අර යථාර්ථයේ තේරුම් නොගත්ත මනුස්සයාට මොකද වෙන්නේ? ඒ යථාර්ථය ඉස්සරහට එනකොට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. හරි අසරණතාවයටපත් වෙනවා. ඒකයි මේ ස්වාමීන් වහන්සේ බුදුරයන්ස් අපිට මේක පෙන්ලා දෙන්නේ. මේක තේරුම් ගන්න. මේ තේරුම් ගැනීමෙන්මයි යහපත උදා වෙන්නේ. මෙලොව වශයෙන්ුත් පරලොව වශයෙන්ුත්. බුදුරයන්ස් වහන්සේ මේක තේරුම් ගත්තා. ඒ ශ්‍රාවකයෝ මේක තේරුම් ගත්තා. ඒ නිසා ඒ උතුමන් මේ ජීවිතෙත් යහපත ඇති කරගත්තා. යහපත කරාම ගියා. බුදුන් ලෝකේ ඒක තේරුම් ගන්න නැතුව අනිත් පැත්තටම යනවා.
එහෙමයි සංස දැන් මට සිහිපත් වෙනවා ඒක අරහත් උත්තමෙක් රහතන් වහන්සේ නමක්. ඇත්තටම ඉතින් රහතන් වහන්සේ මේ ජීවිතේ සම්බන්ධයෙන්ම පරිපූර්ණ අවබෝධයටපත් වෙලා නමුත් ඉතින් මෙහෙම කතා අපිට අහන්න ලැබෙන්නේ සම්බුද්ධ ශාසනය විතරයි. වෙන යම් තැනක කිසිම අයුරකින් නිබන්ධක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ රහතන් වහන්සේ කුටියේ වැඩ ඉන්නකොට විසගොහර සර්පෙක් ඒ රහතන් වහන්සේගේ ශරීරයට වැටුණා. වැටිච්ච ගමන් කලබල වෙච්ච සර්පයා දෂ්ට කළා. ඊටාම උග්‍ර විස තියෙන සර්පෙක්. එතකොට රහතන් වහන්සේ මේ සංඝසතු මේ කුටියෙන් එළියට පැමිණියා කියනවා. කුටියෙන් එළියට පැමිණිලා නැසට අමාරුයි. තමන්ගේ හිතවත් භික්ෂුන් වහන්සේලාට කතා කරලා කිව්වා ආයස්මතුනි මේ ශරීරය මෙතනින් බැහැරකට අරන් යන්න. මේ සෙනසුන් කිලිටි නොවේවා. මේ ශරීරය තව සුළු මොහොතකින් බොල් වීමිටක් විසිරනවා වගේ විසිරියයි. එතකොට උන්වහන්සේ ඒ වචනේ ප්‍රකාශ කරලා නොබෝ වෙලාවකින්ම පිරිනොම් පවදාලා කියනවා. ඉතින් ඒ පරිණිරවාණයට පත් වෙනකොට ඇත්තෙන්ම සාමාන්‍ය සමාජය ගත්තොත් මොන මොන ක්ෂේත්‍ර වලින් ඉහළට ගිහින් හිටියත් ස්වාමීන් වහන්සේ මරණාසන්න මොහොතේ අනේ මේ මට හරි අමාරුයි මාව බේරගන්න මෙහෙම දේවල් ඇහෙනවා මිසක් මේ විදිහේ අසිරියක් නම් ඉතින් උතුම් සම්බුද්ධ ශාසනයෙම පමණයි නේද? ඇත්තටම ස්වාමීන් වහන්සේ භාග්‍ය නැත්නම් ඒ අවබෝධය ඇති කරගන්න තියෙන එකම තැන බුද්ධ ශාසනය විතරයි. ඉතින් ඒ දුර්ලභ භාග්‍ය දුර්ලභ අවස්ථාව බුද්ධ ශාසනය මුණ ගැහුණාට පස්සේ නුවණැති මිනිස්සුන්ට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නුවණැති මිනිස්සු ඒ ධර්මයට අනුව තමන්ගේ නුවණ මෙහෙවා ගත්තොත් ඉතින් ඒකටයි මේ බුද්ධ ශාසනය තුල මහන්සි ගන්න ඕනි. ස්වාමීන් වහන්සේ ඒ කාරණේදී බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ කය තුල තියෙන්නේ සතර මහා ධාතුන්නේ කියලා. ඉතින් මේ සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය කෙනෙක් දකින්න මහන්සි ගන්නවා නම් මේ පඨවි ධාතුවට පොළොවට පස් වී යන ස්වභාවයට අයිති කොටස් තියෙනවා. මේ කෙස්, ලොම්, නියපොතු ආදී වශයෙන්. ඊළඟට ජලයේ දීවි යන කොටස් තියෙනවා. මේ ලේ, පිත්ත, සෙම, සරව ආදී. ඊළඟට මේ ශාරීරික උණුසුමක් තියෙනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන වායු ධාතුවට අයිති කොටස්. උඩ අතට ගමන් කරන වායුව, යට අතට ගමන් කරන වායුව, ආස්වාස් ප්‍රාස්වාස ආදී. ඉතින් කෙනෙක් මේ සතර මහා ධාතුන් ගැන තමන්ගේ නුවණ මෙහෙවුවොත් මේ ශරීරයේ තියෙන මේ පොළොවට පස් වී යන දේවල් පොළොවට පස් වී යනවා. මේ බාහිර පොළොවේ යම් පටවියක් තියෙනවද? ඒ පටවි ධාතුවයි මේ කය තුල තියෙන පටවි ධාතුවයි අතර වෙනසක් නැහැ. එකම පටවි ධාතුව. ඊළඟට මේ කයේ තියෙන ආපෝ ධාතුවයි වැగిරී යන දේවලුයි බාහිර ජලයයි අතර වෙනසක් නැහැ. කියලා කෙනෙක් මේ විදිහට මේ ධාතු මනස්කාරය පුරුදු කරගත්තොත් නුවණින් විමසුවොත් ස්වාමීන් වහන්සේ ආන් ඒ කෙනාට මේ කයේ තියෙන යථාර්ථය තේරුම් ගන්න අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතකොට කෙනෙකුට භාවනාවක් විදිහටම පුරුදු කරගන්න වෙලාවක් තියෙනවා නම් ඒක බොහොම වටිනවා. එහෙම ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕනි. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ කෙනෙකුට එදිනෙදා තමන්ගේ කල්පනාව මෙහෙව ගන්න පුළුවන් මේ විදිහට. දැන් ඔන්න කෙනෙක් සතියකට හමාරකට වතාවක් නියපොතු කපලා දානවා. දැන් මේ නියපොතු කපලා දාන හැම වාරයකම දැන් තමන්ගේ නියපොත්තේ තියෙන නිකන් ඒක තමන්ගේ කය කියලානේ සලකන්නේ. නියපොත්තෙන් කපලා ගත්තට පස්සේ ඒක තමන්ගේ කියලා සලකන්නේ නැහැ. ඒක අපි කිසිම තැකීමක් නැතුව විසිකලා දානවා. එතකොට ස්වාමීන් වහන්සේ ආන් ඒ වෙලාවට සිහි කරන්න පුළුවන් නම් දැන් මේ වෙනකම් මේ කයේ තිබිච්ච නියපොතු ටික දැන් ඔන්න පොළොවට වැටුණා. දැන් මේක තව ටික වෙලාවකින් නැත්නම් තව ටික දවසකින් පොළොවේ පසුත් එක්ක එකතු වෙලා යනවා. එහෙනම් මේ කයේ තියෙනකන් තමයි මේක මේ මාසාන්තක නියපොත්ත උනේ. එහෙනම් මේ දැනට මේ ඇඟිලි වල නියපොතු ඇද්ද? මේවත් කපලා දාපු වෙලාවට මේ ටිකමයි සිද්ධ වෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ කෙනෙක් හිතනවා නම් මේ කොණ්ඩේ කපලා දාන වෙලාවට නැත්නම් කොණ්ඩේ පීරනකොට පනාවට එකතු වෙන කොණ්ඩේ ටික එකතු කරලා විසිකරන වෙලාවට දැන් මේ ඔළුවේ තියෙන ටිකනේ මේ ගැලවිලා ආවේ මේ ටික පොළොවට දාපුවම දිරලා යනවා. එහෙනම් දැනට ඔළුවේ තියෙන කෙස් ටිකත් මේ විදිහටම පොළොවට පස් වෙලා ආවේ. ස්වාමීන් වහන්සේ මේ විදිහට අර Tamanට දවස ගන්න එදිනෙදා කෙනෙකුට නුවණින් සලකන්න පුළුවන්. එහෙම සැලකුවොත් ඒ කෙනාට යම් නුවණක් දියුණු වෙනවා. එහෙනම් මේ කය පරිහරණය කළාට මේ තියෙන්නේ සතර මහා ධාතුන්ට අයිති කයක් කියලා ස්වාමීන් වහන්සේ. ඉතින් කෙනෙකුට ආන් ඒ වගේ
නුවණින් කල්පනා කිරීමක් භාවනාවක් විදිහට හෝ නැත්නම් එදිනෙදා නුවණින් කල්පනා කිරීමක් දියුණු කරගන්න පුළුවන් නම් මේ කය ගැන තියෙන බන්ධනය දුරු කරගන්න ඒක බොහෝසින් උපකාරයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ තව කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ධර්මයේ තුලින් ඇති කරගත්ත යෝනිසෝමනසිකාරයක් තියෙනෝනේ මේ කය කියන්නේ බිඳී යන දෙයක්, නැසී යන දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයි. නුවණින් සලකලා ලෝකෙ දිහා බලුවොත් ඒක පේන දෙයක්නේ. ඒක නුවණින් සලකන්න ඕනි. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ කය මුල් කරගෙන දුකට පීඩාවට පත්වෙච්ච මිනිස්සු ඕනි තරම් අපිට මුණ ගැහෙනවා. සමහර කෙනෙක්ගේ කායික රෝග නැත්නම් සමහරලාට තමන්ගේම ඥාති ඉන්න පුළුවන්. මේ හදිසි අනතුරු වෙලා එක්කොත් රෝද පුටුවෙන් යන්නේ. තමන්ගේ කටයුතු කරගන්න බෑ. නැත්නම් කෙහිල කරුවක වාරුවෙන් යන්නේ. තමන්ගේ කටයුතු කරගන්න බෑ. නැත්නම් වෙන මොකක් හරි අනතුරකටපත් වෙලා එහෙම ආයේ දැක්කම එහෙමයි මුණ ගැහුනම පිළිකුල් කරන්නේ නැතුව ඒ අයට උවමනා කරන උපකාරය කරලා දෙන්න. උපකාරය කරන ගමන් හිතන්න දැන් මේක මේ අයට උපකාරයක්. මගේ කයත් මේ විදිහටම බිඳී යන නැත්තම් ලෙඩ රෝග වැළඳෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මේ කය ගැන තියෙන ඇල්ම තමයි දුරු කරන්න ඕනි. අකුසලයේ දුරු කරලා යහපතේ කුසලයේ තමයි හැසිරෙන්න ඕනි කියන අදහසට ඇවිල්ලා ඒ උදව් උපකාර අයට අවශ්‍ය අයට ඒ උදව් උපකාරය කරන්න ඕනි. නැත්තම් ඒ ගිලාන උපස්ථානේ ස්වාමීන් වහන්සේ මේ විදිහට යම් කෙනෙක් උත්සාහ ගත්තොත් කටයුතු කළොත් ඒ කෙනාට මේ කය ගැන තියෙන ඇල්ම දුරු කරන්න ඒක බොහෝ සෙයින් උපකාර වේවි. එimhe පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ කාල වේලාව තිබෙන විදිහට අපි මේ උතුම් කාරණාවන් කතා බහ කළා. ඇතැම් මේ කයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා කියන එක තමන් උරුම කරගත්ත කාය මොකක්ද කියලා මේ ශරීරය මොකක්ද කියලා හරියට වටහා ගන්න එක පින්වතුනි ජීවිතේට පුදුමාකාර ප්‍රයෝජනවත් දෙයක්. හේතුව මේ කය සිඳෙන බිඳෙන වෙලාව අපි කාටවත් කියන්න බෑ. අපිට ඕන විදිහට නෙමෙයි මේ කය තියෙන්නේ. හදිසි අනතුරක් වගේ සිද්ධ වුණොත් එහෙම අපි කොච්චර අකමැති වුණත් මේ අපි ආදරය කරන අපි අපේ කියලා පරිහරණය කර කර ඉන්න කය අපි අකමැති විදිහට බිඳිලා යනවා. දුර්වල වෙලා යනවා. ඊළඟදී අපි කොච්චර ආදරෙන් රැක බලාගෙන හිටියත් යම් දවසක මේ ලෝකෙන් අපට යන්න වෙන්නේ මේ කුණු කයත් අත්හැරලා දාලා. ඒ නිසා එබඳු කයක් උරුම කරගත්ත කෙනා තමන්ගේ ජීවිතය ගැන පරිණත භාවයක් හරි දැක්මක් ඇති කර ගන්නවා නම් ඒට තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීමම පමණයි. පින්වත් ස්වාමීන් වහන්සේලා අද මූලිකව මේ අපිට උතුම් ධාතු මනසිකාර භාවනාව පුරුදු කරන්න ඒ අයුරින් යෝනිසෝ මනසිකාර කරන්න කියලා දුන්නා. මූලික බුද්ධ දේශනාව ඇතුලේ භාග්‍යතුන් වහන්සේ කායානුපස්සනාව යටතේ බොහෝ භාවනා පෙන්වුවා. මේ හැමදේම පුරුදු කරලා අපි අපේ ජීවිතයේ අපි පරිහරණය කරන ශරීරය ගැන හෝ හරි දැක්මක් ඇති කරගත්තොත් අපිට ඒක අපේ ජීවිතේ බොහෝ කල් යහපත පිණිස පවතින එකක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා හැම දිනාට මේ සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ ස්වාක්ඛාත ශ්‍රී සද්ධර්මය මුණ ගැහිච්ච මොහොතේ තමන්ගේ ජීවිතේට ඒ පරිපූර්ණ ආරක්ෂාව සැපත යථාර්ථ අවබෝධය ඇති කරගන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් මේ සදහම් පිළිසඳරින් අපි රැස් කළ සියලු පින් පළමුවෙන් අපි අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුව සැලසේවා දීර්ඝායුෂ සැලසේවා ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේත් මේ සදහම් පිළිසඳරට වැඩම කොට ඊතා අනුකම්පාවෙන් මේ වටිනා ධර්ම කාරණා අපට පහදා දුන් පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව සැලසේවා දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ විශේෂයෙන් මේ සදහම් පිළිසඳරට දායකත්වයේ දරන ඒ පින්වන්ත දියණියන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ආදරණීය පියාණන්ගේ 57 වෙනි ජන්මදිනය නිමිත්තෙන්
පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒ 57 වන ජන්මදිනයේ යෙදෙන ආදරණීය පියාණන්ට මේ සියලු පින්වල ආශිර්වාදයේ රත්නත්‍රයේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසී නිදුක් නිරෝග සුවපත් භාවයම වෙත්වා දීර්ඝායුෂ සම්පත් සැලසෙත්වා ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලොවයන්ට යෙදුණු මధుරපිරුම සීයාට සහ ආච්චි අම්මාටත් සමරකෝන් ලොකු අත්තාට සහ අත්තම්මාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. පවුලේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ටත් ආදරණීය පියාණන්ටත් ආර්යවතී ආච්චි අම්මාටත් සෝමාවතී හල්ලින්න ආච්චි අම්මාටත් කොඩිපිලි පවුලේ සමාජිකයන්ටත් ගුරුවරුන්ටත් මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් දායකත්වයේ දරූ ඒ දියණිවරු දෙදෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාට නිරතුරුව ජීවිතයට කල්යාණ මිත්‍ර අසුර සත්පුරුෂ ඇසුර සැලසෙත්වා. කිසිම කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව තවදුරටත් තමන්ගේ ජීවිතයට පින්දහම් රැස් කරගෙන සුවසේ ධර්මයේ හැසිරෙන්න අවකාශ සැලසෙත්වා. කරන කියන රැකී ආරක්ෂා ආදී කටයුතු අධ්‍යාපන කටයුතු මේ ආදී සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්නත් ඔබ සියලු දෙනාටත් මේ ගෞතම සාසනය තුලම සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.